හරි නේද? එහෙනම් පුතේ තව කට්ට අර කෝණේ වක්‍ර ගාව තියලා ස්පර්ශ කරන තැන තමයි පැන්සල පුද ගන්න කිව්වේ. එහෙනම් මේ මදිනෝ අනිවාර්යයෙන් පුතේ වෘත්තය අභ්‍යන්තරයෙන් ස්පර්ශ වෙනවා ත්‍රිකෝණය ඇතුළතින්. දැන් මදිගේ එන මෙතනින් නම් පොඩ්ඩක් රේඛාව කැපීගෙන යනවානේ. පොඩි වෙනසක් තියෙන්න පුළුවන්. හරියටම ඇවිල්ලා නැහැ මේකේ පොඩි කොහේ හරි කෝණ සමච්ඡේදයක් පොඩි වෙනසක් වෙලා තියෙනවා. ඒකයි ඔහොම එන්නේ. හරි. විභාගෙට ගොඩාක් එහෙම පොඩි වෙනසකට කමක් නැහැ. හැබැයි ගොඩාක් වෙනස් වෙන්න අදින්න එපා හරිද? එහෙමවත් වෙන්න බෑනේ. පොඩි වෙනසක් කමක් නැහැ. ඔන්න වෘතය යන්න. ඕකනේ කියන්නේ අඳින්න කියලා. හරිනේ. ඊට පස්සේ අහන ප්‍රශ්නේ බලන්න. ABD ත්‍රිකෝණය අනුබද්ධයෙන් ඒ කියන්නේ මෙන්න මේ ලොකු ත්‍රිකෝණය අනුබද්ධයෙන් ඔබ නිර්මාණය කළ වෘත්තය කුමන නමකින් හැඳින්විය හැකිද? ඒ සඳහා පදනම් කරගත් හේතු ලියන්න. වෘත්තය කුමන වෘත්තයක්ද කියලා මේව ඇතුළතින් යන වෘත්තයට අපි කියනවා මොන වෘත්තයද? අන්තර් වෘත්තය. very good. අන්තර් වෘත්තය. හේතු කියලා කියන්නේ මොකද? ඒ සඳහා ඔබ පදනම් කරගත් හේතුව ලියන්න. මොකද හේතුව? ත්‍රිකෝණය ඇතුලේ පාද ස්පර්ශ කරන යන හින්දාද සර්? ඔව් පුතේ. අන්න ඒක තමයි. ත්‍රිකෝණේ අභ්‍යන්තරයෙන් පාද ස්පර්ශ කරමින් යන වෘත්තය. අභ්‍යන්තරයෙන් ත්‍රිකෝණයේ පාද තුනම ස්පර්ශ වෙන නිසා. ඒක ලියන්න පුතේ. ඒක තමයි හේතුව. ත්‍රිකෝණයේ අභ්‍යන්තරයෙන් පාද තුනම ස්පර්ශ කරන නිසා. ඒකනේ අපි අන්තර් වෘත්තය කියන්නේ. හරි. ඒක ලියන්න ඈ. පස්වෙනි එක බලන්න. මේකේ මොකක්ද අහන්න කියලා. දික්කල AO Eහිදී මෙන්න මේ AO කියන කෝණ සමච්ඡේදකයේ E හිදී BB හමු වේ නම් මෙන්න මෙතන පුතේ. එතන මම E කියලා දාන්නම්. එතන E කියලා කියනවානේ. E හිදී DB හමු වේ නම් ඊළඟට කියනවා ACE ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානවද? ACE කියලා ත්‍රිකෝණයක් නෑ. යා කරගමුනේ. ඒක රුල තියලා ගන්න. මෙන්න ACE කියන ත්‍රිකෝණය වර්ගඵලයට සමානවද? වෘත්තය මත F ශීර්ෂයක් පිහිටනද ACF ත්‍රිකෝණයේ නිර්මාණය. අන්න ත්‍රිකෝණයක් අඳින්න කියන. ත්‍රිකෝණයක් අඳින්න කියන හැබැයි නීතියක් දාලා. මොකද නීතිය? ACE ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානව සහ අනිත් එක වෘත්තය මත F කියලා ශීර්ෂය. ඒතර තමයි ACF කියන ත්‍රිකෝණය හැදෙන්නේ. ඒ මොකද්ද? ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානව කියලා කියන්නේ ත්‍රිකෝණයකට වර්ගඵලයට සමාන වෙන්න කොහොමද අදින්න ඕනේ? කාට හරි මතක තියෙනවද පළවෙනි වාරේ ඔයාලා ඉගෙන ගත්තා පාඩම අවසාන පාඩම වගේ ඔය ත්‍රිකෝණවල වර්ගඵලය සමාන වෙන්න ක්‍රමයක් ඉගෙන ගත්තා. ඒකෙදි සමාන්තර ආශ්‍රේ වර්ගඵලය සමානයි කිව්වා, ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි කිව්වා, සමාන්තර ආශ්‍රේ වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් දෙගුණයක් වේ කියලා කිව්වා. මතකද ඒක? ක්‍රමයේ මතකද කාටද? කියන්න පුළුවන්. මේකට ගැලපෙන සමාන්තර රේඛා දෙකක් අතර. අන්න හරි. මොකද්ද? හරි. ඒ සමාන්තර රේඛා දෙකක් අතර අඳිනවා. සමාන්තර රේඛා දෙකක් අතර ඇඳි ත්‍රිකෝණවල වර්ගඵලය සමානයි. හැබැයි එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා යුගල අතර ඇඳි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වේ. එහෙම ඉගෙන ගත්තේ. එකම සමාන්තර රේඛා
සහ එකම ආධාරකය තියෙනවා. දැන් ආධාරකයේ පුතේ මේකේ සමානයි මේ මෙතන සමානයි කියලා ගානේ කිය වෙනවා. බලන්න මේ මොකක්ද ආධාරකයේ විදිහට ගන්න කියන්නේ මේ AC AC. ඒතර එකම රේඛාවක් වෙනවා. ඒතර ආධාරකයේ සමානයි. එහෙනම් වෙන්න ඕනේ එකම ආධාරකය කියන එක හරි AC කියන එක. එකම සමාන්තර රේඛා යුගල අතර පීඩා. සමාන්තර රේඛාව අඳින්න ඕනේ පුතේ අර ආධාරකයට. දැන් එකම ආධාරකය කියලා ආධාරකයක් අපි මේකේ තෝරගත්තානේ. මොකක්ද ආධාරකය? AC. එහෙනම් AC ට සමාන්තරව රේඛාවක් අඳින්න ඕන කවුරු හරහා යන්නද? මෙන්න මේ ලක්ෂය හරහා යන්න පුතේ. E කියන ලක්ෂය හරහා මේ. E ලක්ෂය හරහා AC ට සමාන්තර රේඛාවක් අඳින්න ඕන. AC කියන රේඛාවට සමාන්තර රේඛාවක් E ලක්ෂය හරහා අඳින්න. හරි සමාන්තර රේඛාවක් අඳින්න 10 වසරේදී ඉගෙන ගත්තේ සමාන්තර රේඛා අඳින්න. ක්‍රම තුනක් ඉගෙන ගත්තානේ. ඒකාන්තර කෝණ භාවිතයෙන්, අනුරූප කෝණ භාවිතයෙන්, එහෙම නැත්නම් අර වටේට යන ක්‍රමේනේ. වටේ යම් තියෙනවනේ. වටේ යන එකකින් කරමුද? පව කට්ට ගන්නේ ඊ අකුර ගාවටනේ. පව කට්ට ඊ අකුර ගාවට අරගෙන පුතේ මොකද ඊ අකුර හරහානේ අදින්න ඕනේ. හරි එහෙනම් කව කට්ට ඊ අකුර ගාවට ගන්න. ඊට පස්සේ සමාන්තරව අඳින්න ඕනේ මෙන්න මේ AC කියන රේඛාවට සමාන්තරවනේ. එහෙනම් අපි කරන්නේ පුතේ කව කට්ට ටිකක් දිග වැඩි කරලා මේ AC කියන රේඛාව එක තැනකින් කපා ගන්න. right කොහෙන් හරි කමක් නැහැ මේ B පැත්තෙන් කැපුණත් කමක් නැහැ කොහොමත් AC එකම රේඛාවනේ. right එහෙම එක තැනකින් කපා ගන්න. මේ බලන්න මෙන්න රේඛාව එක තැනකින් කපා ගත්තා E අකුර ගාව තියලා හරි. හොඳයි. E හරහා යන තමයි අඳින්න යන සමාන්තර රේඛාව. ඊළඟට කව කට්ට දුර වෙනස් කරන්නේ නැතුව පුතේ ඊළඟට අරගෙන යනවා. සර් ආයෙක ටිකක් කියන්නකෝ. right මෙතන කරන්න ඕනේ පුතේ මේ බලන්න ඔයාලට මතක ඇති අර පළවෙනි වාරේ ප්‍රමේයක් තිබ්බා එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා යුගල අතර ඇති ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි කියලා. ඒකේ කරුණු දෙකක් කියවෙනවා. එකක් තමයි එකම ආධාරකය කියලා. අනිත් කරුණ තමයි එකම සමාන්තර රේඛා යුගල අතර. එකම සමාන්තර රේඛා යුගල අතර පිටක්. ඔන්න ඔය නීති දෙක ගැලපෙන්න ඕනේ. මෙතන එක නීතියක් දැනටමත් ගැලපිලා තියෙන්නේ මේ බලන්න. ACE කියන ත්‍රිකෝණය ACE සහ ACF ACF කියලා තැනක් නෙපුතේ ඕනේ. ත්‍රිකෝණය අඳින්න F කියලා තැනක් ඕනේ. හැබැයි ආධාරකය AC මයි නේද? ACE කියද්දිත් AC තමයි ආධාරකය. ACF කියද්දිත් AC කියන පාදය ආධාරකයක් වෙනවා එතකොට. ඒතර මෙන්න මේ පළවෙනි ලක්ෂණය හරි එකම ආධාරකය. එහෙනම් අපි ගන්න ඕනේ දෙවෙනි ලක්ෂණය එකම සමාන්තර රේඛා යුගල අතර පිහිටනවා කියලා. එතකොට අර එකම සමාන්තර රේඛා යුගල අතර එන්නේ පුතේ අර ආධාරකයට සමාන්තරව තමයි දෙන්න ඕනේ. දැන් මෙතන ආධාරකයේ AC නේ. AC කියන රේඛාවට සමාන්තරව තමයි E හරහා දෙන්න ඕනේ. තේරුණාද? AC තමයි ආධාරකය. ඒ ආධාරක රේඛාවට සමාන්තරව D හරහා ඉඳලා හරියන්නේ නැහැ. මොකද ත්‍රිකෝණී ඊළඟ ශීර්ෂයේ E අකුරනේ. E අකුර හරහා තමයි අදින්න ඕනේ. පැහැදිලිද? අර ඔයාලට ප්‍රමේය මතකද? මෙන්න මෙහෙම ප්‍රමේය කියන්නේ පුතේ. එන මෙහෙම සමාන්තර රේඛා යුගල දෙකක් තිබ්බාම අපි ත්‍රිකෝණයක් ලා මෙහෙම මේ. එන මේ සමාන්තර රේඛා අතර ඔන්න ඔහොම ත්‍රිකෝණයන්දි. මේවා වර්ගඵලයෙන් සමානයි කිව්වා.
බලන්න එකම ආධාරකය අර අනිත් ශීර්ෂය සමාන්තර රේඛාව යුගල අතර පිහිටනවා. ශීර්ෂයේ මත පිහිටන. ඒකට ඔය ප්‍රමේය තමයි අපි මේකට භාවිතා කරන්නේ. ඒකට AC කියන්නේ ආධාරකය E හරහා සමාන්තර රේඛාවක් අඳින්නයි යන්නේ. සමාන්තර රේඛාව අඳින්න ක්‍රම තුනක් තියෙනවානේ. කෝණ භාවිතා කරලා හෝ අර වටේට කව කට්ට අරන් ගිහින්. එහෙනම් මං ගෙනියන්න යන්නේ වටේට පුතේ කව කට්ට. E අකුර ගාව කව කට්ටේ තුඩ තියලා පැන්සල දික් කර ගන්නවා පුතේ. මෙන්න මේ AC රේඛාව කපන්න පුළුවන් වෙනවා. AC රේඛාව කැපෙන්න ඕන අනිවාර්යෙන් එක තැනකින්. කොහෙන් හරි. මෙන්න මෙහි කොහෙන් හරි කපන්න පුළුවන් වෙන රේඛාව දික් කර ගන්න. පැන්සල දික් කර ගන්න. මෙහෙම එක තැනකින් කපා ගන්න. මොන බලා ගන්න එහෙනම් මෙන්න සමාන්තර රේඛාව. E අකුර ගාව තිබ්බා මෙන්න එක රේඛාවක් යන ඡාපයක් යන. right? කව කට්ට වෙනස් කරන්න නැතුව පුතේ අර රේඛාව කැපුණු තැනට අරන් ගියා. AB රේඛාව මෙන්න මේ රේඛාව එක තැනකින් කැපුවානේ. එතෙන්ට අරන් ගිහිල්ලා මේ රේඛාව මත නැවත වතාවක් ඡාපයක් ගන්නවා. ඒතර වල කව කට්ටේ දුර වෙනස් වෙන්නේ නැහැ. දැන් ආයෙ අරගෙන ඇවිල්ලා දුර වෙනස් කරන්නේ නැතුව ඊළඟට ඡාපයේ කැපුණ තැන තියාගන්න. එතන තියලා පුතේ අඳිනවා උඩින්. උඩින් කියන අර ඊ අකුර තියෙන පැත්තෙන් අඳිනවා ඡාපයක්. හරි ඔමෙල ගන්න. ඊළඟට උහුම්ම අරගෙන ඇවිල්ලා පුතේ නැවත ඊ අකුර ගාව තියලා දැන් කව කට්ටේ දුර වෙනස් කරගෙන යම ඊ අකුර ගාව තියලා පුතේ මේ ඡාපය කපනවා. මේ ඡාපයෙන් හොරපාද. එහෙනම් සමාන්තර රේඛාව වෙන්නේ E අකුරයි අර ඡාපයේ කැපුණු තැනයි යක්. right? E අකුරයි ඡාපයේ කැපුණු තැනයි යක් කරලා. ගොඩාක් දිගට අඳින්න අවශ්‍ය නැහැ. එහමද? ඔන්න සමාන්තර රේඛාව. ඒතර F කියන තැන තියෙන්න ඕනේ කොහෙද? ගාණ කියනවා. කොහෙද ඊළඟ ශීර්ෂයේ තියෙන්න ඕනේ? වෘත්තය මත මේ වෘත්තය මත F කියන ශීර්ෂය. උදේ මේක නම් මට වෘත්තය මතමයි ඡාපයේ කැපුණේ මේ. ඒතර එතන තමයි F කියලා කියන්නේ. හැමෝගෙම මෙහෙම වෙන්නේ නැහැ හරි. කව කට්ට ගන්න ස්ථානය යනවා වෘත්තය මත නෙමේ. ඡාප වෘත්තයෙන් ඇතුළත කැපෙනවා වෘත්තයෙන් එළිය කැපෙනවා. ඒක ගැටලුවක් නැහැ. F කියලා කියන්නේ එහෙනම් මෙන්න මේ කැපෙන තැන. ඊළඟට ACF කියන ත්‍රිකෝණය යා කරන්න. දැන් හරිනේ පුතේ මේ එකම ආධාරකයේ කියන ඒවාට ගැලපෙනවා නේද? එකක් AC ආධාරකය වෙලා මෙන්න මේ ත්‍රිකෝණය ACE අනිත් එක එකක් AC ආධාරකය වෙලා ACF කියන ත්‍රිකෝණය. ඔය ප්‍රමේයට ගැලපෙන. ගැටලු තියෙනවද උදේ එතන? අර අවසානක ටිකක් අමාරුයි නිර්මාණවල. ඔය වර්ගඵලයේ සමාන වෙන්න හේතු මතක තියාගන්න. එකම ආධාරකය එකම සමාන්තර රේඛා. ආධාරකය එකම නම් සමාන්තර රේඛාවක් නැත්නම් ඒ සමාන්තර රේඛාව අඳින්න පුතේ. අඳින්නේ අර ත්‍රිකෝණේ ඊළඟ ශීර්ෂයේ ඉඳලා. හරි? ආකාශය හරිද? ඔය අහුවනේ දෙක පොඩ්ඩක් කියලා දෙන්න කියලා. හරිද ඒක පුතේ? හරි සර්. අනිත් අය ඒක ටිකක් අවසන් ටික නම් අමාරුයි නේද? හරි නේද? අපිට තව එකක් මොම වලට දාලා තිබ්බා හදන්න. එහෙනම් අපි ඒකත් බලමු. මේක අයින් කරනවා. මෙන්න ඊළඟට හදන්න දීලා තිබ්බේ. ඔක නේද? ඔව්.
මේ ඕ කේන්ද්‍රය වන අරය සෙන්ටිමීටර 4ක් වන වෘත්තය නිර්මාණය කරන්න. අරය සෙන්ටිමීටර 4ක් වෙන වෘත්තයක් අඳින්නලු. මම කව කට්ට ගත්තා. අපි සෙන්ටිමීටර 4ක් අනගමු. මනගෙන මෙන්න අරය සෙන්ටිමීටර 4ක් වෙන්න වෘත්තයන්ද කේන්ද්‍රය O කියලා නම් කරන්න. right මෙන්න කේන්ද්‍රය O. ඊළඟට කියනවා වෘත්තය මත x ලක්ෂයක් ලකුණු කර x ලක්ෂයේදී වෘත්තයේ ස්පර්ශකයක් නිර්මාණය කරන්න. ඒතර දැන් x කියන තැන කොහෙද කියලා අපිට කියන්නේ නැහැ. ඔයාට කැමති තැනක x කියලා ලකුණු කරන්න පුළුවන්. වෘත්තයේ මත ඕනෑම ලක්ෂයක් මම මෙනේ හරිය ලකුණු කර ගන්න. මෙන්න x සිට ස්පර්ශකයක් අඳින්න වෘත්තයට. වෘත්තයේ මත ලක්ෂයක සිට ස්පර්ශකයක් ඇඳීම. මතකද කරපු වැඩි? මුලින්ම කරේ කේන්ද්‍රයයි ඔය x කියන තැන යා කරලා රේඛාවක් අඳිනවා ටිකක් දිගට අඳින්න. ඊට පස්සේ අපි කරන්නේ මේ x කියන තැනට මොකද අඳගන්නේ? ලම්බකයක් අඳ ගන්නවා අපි. ඒක ස්පර්ශකය අරය අතර කෝණය අංශක 90යි නේ. අන්න ඒක තමයි උපයෝග කරගන්නේ මෙතෙන්ට ලම්බකයක් අඳින්න. එන දෙපැත්තෙන් ඡාප දෙකක් ඇඳා කව කට්ටේ දුර වැඩි කරගෙන right අර නේද ලම්බකයක් ඇඳින්න ඕනේ. ඊළඟට එනවා මේ ඡාප යා කරලා අඳින්න පුතේ අනිවාර්යෙන් අර x කියන එක ස්පර්ශ වීගෙන යනවා මේ ලම්බකේ. අරනේ මෙතන ස්පර්ශ වෙලා ඔන්නෝක තමයි අඳින්නේ. අර නේද? ඊළඟ බලන්න යන ළමයි එතන කියනවා අනුදේ x ලක්ෂයට සෙන්ටිමීටර 6ක් දුරින් පිහිටි y ලක්ෂය ස්පර්ශකය මත ලකුණු කර ස්පර්ශකය මත තමයි ලකුණු කරන්න කියන්නේ සෙන්ටිමීටර 6ක් දුරින් y කියලා කෙනෙක්. උදේ දැන් ස්පර්ශකයේ දෙපැත්තටම යනවනේ. ඒක කොහෙටද කියලා ගාන එහෙම කියන්නේ නැහැ. ඒක Tamanට කැමති පැත්තක්. එක්කෝ පහළට එක්කෝ උඩට. සෙන්ටිමීටර 6ක් දුරින්. x වල ඉඳලා 6ක් දුරින්. හරි? නම් අපි කව කට්ට සෙන්ටිමීටර 6කට හදාගෙන right එහෙනම් අපි x අකුර ගාව ඉඳලා හරියටම සෙන්ටිමීටර 6කින් ඡාපයක් කපනවා නේ. එහෙම කපා ගන්න. ඒතර ස්පර්ශකයේ දික් කර ගන්න රූල තියෙනවා. right මෙන්න ස්පර්ශකයේ දික් කර ගන්න. ඒතර මෙන්න මේ කැපෙන තැන තමයි එයා අපිට y කියලා කියන්නේ. මෙන්න y.
ස්පර්ශකයේ කැපෙන තැන. හරිද? ඊට පස්සේ බලන්න සෙල්වින 6ක් දුරින් පිහිටි ස්පර්ශකයේ මත y ලක්ෂය ලකුණු කර y ලක්ෂයේ සිට මෙන්න y කියන තැන. එතන ඉඳලා වෘත්තයට YZ නම් තවත් ස්පර්ශකයක් නිර්මාණය කරන්න. YZ කියලා තව ස්පර්ශකයක් නිර්මාණය කරන්නලු Z යන වෘත්තයේ ස්පර්ශ කරන ලක්ෂය වේ. ඒ කියන්නේ Z කියලා කියන අර වෘත්තයේ ස්පර්ශ වෙන තැන. මොකද මේ YZ කියලා කියන්නේ? Y වල ඉඳලා අඳින්න කියන්නේ. වෘත්තයට බාහිර ලක්ෂයක සිට ස්පර්ශකයේ නිර්මාණයනේ. ඒතර බාහිර ලක්ෂයක සිට ස්පර්ශකයේ නිර්මාණය කරන ක්‍රමය වලට මතකද? කොහොමද කරන්න කිව්වේ? කේන්ද්‍රයයි බාහිර ලක්ෂයයි යා කරනවා. යා කරලා ඒන රේඛාවේ හරි මැද හොයනවා. ඒ කියන්නේ ලම්බ සමච්ඡේදකය ගන්න. ඒ ලම්බ සමච්ඡේදකේ ඉඳලා කේන්ද්‍රයට තියෙන දුර අරගෙන මේ වෘත්තය කපනවා. ඊට පස්සේ ඒ තැන් දෙක යා. තව ක්‍රමයක් දැන් තියෙනවා පුතේ. ඒවාලා ඉගෙන ගන්නවා. බාහිර ලක්ෂයක සිට වෘත්තයට අඳින ස්පර්ශක දිගින් මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනනේ. ඒක නිසා එනම් ලේසි ක්‍රමයක් තියෙනවා පුතේ දැන්. මොකද එක ස්පර්ශකයක් ඇඳිලා තියෙන්නේ. එහෙනම් දැන් ලේසි. තව කට්ටි තුඩ වයිට තියලා මෙතෙන්ද දිග පුතේ 6යිනේ නේ. ස්පර්ශ කරන තැනට දිග සෙන්ටිමීටර 6යි. එහෙනම් කරන්න තියෙන්නේ පුතේ මේ සෙන්ටිමීටර 6ෙන්ම මෙහෙම වෘත්තයේ මත නැවත ඡාපයක් කපා ගන්න. මොකද ස්පර්ශක දිගින් සමාන හින්දා. කරන්න තියෙන්නේ y අකුරයි අර ස්පර්ශ කරන තැනයි යක් කරගන්න. මෙන්න මේ කැපෙන තැන Z කියලා කියනවා. ඔන්න Z කියන ලක්ෂණය. හරිනේ? ඔකයි කියන්නේ. right. Z යන වෘත්තයේ ස්පර්ශ කරන ලක්ෂය වේ. ඒක හරි. දැන් බලමු ඊළඟට තව කතාවක් කියනවා. OXY හා Z එන්න. O අකුර, X අකුර, Y අකුර, Z අකුර. ලක්ෂ හරහා යන වෘත්තය නිර්මාණය කරා. ඒ මොකක්ද ඒ කියන්නේ? ඔය ලක්ෂ හරහාම යන වෘත්තයක් අඳින්න. මේකෙදි නම් කරන්න තියෙන්නේ පුතේ මෙන්න මේ වගේ වැඩක්. දැන් වෘත්තයේ ලක්ෂ හරහා යන්න අඳින්න කලින් අපි කේන්ද්‍රය හොයාගන්න පේන්නේ. කේන්ද්‍රය හොයාගන්න අපිට කරන්න තියෙන මෙන්න මෙහෙම වෙනවා. අර ස්පර්ශක අඳින ක්‍රමයට අපිට යන්න වෙනවා පුතේ. කලින් අර අනිත් ක්‍රමයට. ඒක නැතුව අපිට මේක ගන්න බෑ. මේ ලක්ෂ හරහාම යන්න වෘත්තය අඳින්න බෑ. කරන්න වෙනවා අපිට. මේ බලන්න. O අකුරයි Y අකුරයි යා කරගන්නම වෙනවා. හරි. ඒ ක්‍රමයටම තමයි අපිට ගන්න බෑ. මේක යා කරලා දැන් බලන්න මේ දෙක යා කරපු ගමන්ම මේ ලක්ෂ හරහා වෘත්තය යනවා කියද්දි පුතේ OY කියන්නේ විස්කම්භය නෙමේද? දැන් මෙහෙමනේ වෘත්තය දෙන්න ඕනේ. OY කියලා කියන්නේ විස්කම්භය වෙනවා. ඇයි මං එහෙම කියන්නේ? මෙතන කෝණයේ අංශක නේද? very good. කෝණයේ අංශක 90 හින්දා. ඒක විස්කම්භය වෙනවා කියලා කියන්නේ. OY කියන එක විස්කම්භය වෙනවා. මොකද මෙතන කෝණයේ අංශක 90යි පුතේ මේ මෙහෙම වෘත්තය දෙද්දි. එහෙනම් මේක අනිවාර්යෙන් විස්කම්භය වෙනවා. එහෙනම් කේන්ද්‍රයේ තියෙන විස්කම්භේ හරි මැද විස්කම්භය OY නම් ඉතින් ඕකේ හරි මැදනේ කේන්ද්‍රය. ඉතින් අපි එහෙනම් ඕකට ලම්බ සමච්ඡේදකයක් යන්දනම් හරි. කේන්ද්‍රය හොයන්න. හරිනේ? එහෙනම් කව කට්ටේ උඩ තියලා OY කියන රේඛාවට ලම්බ සමච්ඡේදකයක් අඳින්න. හරි. මැදනේ තියෙන්නේ. right මෙන්න දෙපැත්තෙන් උඩින් ඡාපයක් ඇඳා right දුර වෙනස් කරගන්නේ නැතුව පහලින් ඇඳා ඊළඟට O අකුර ගාව තියලා පුතේ මේක
නැවත කපනවා. right උදත් කපා ගන්නවා. මෙන්න ලම්බ සමච්ඡේදය. එහෙනම් කේන්ද්‍රය තියෙන්න ඕනේ ඔය කැපෙන තැන නේද? හරි මැදනේ කේන්ද්‍රය. ඒ OY කියන විස්කම්බේ නම් මෙන්න හරි මැද. එතන ඉඳලා පුතේ වෘත්තය අඳින්න කිව්වේ මෙන්න මේ ලක්ෂ හරහා යන. ඒක කැමැති ලක්ෂයකට ගන්න පැන්සල අරේ විදිහට. මෙතන ඉඳලා අපි ඕට තියෙන දුර ගමු. එතෙන්ට අරගෙන මෙහෙම අඳිමුනේ. ඒතර අනිවාර්යෙන් මේ හැම ලක්ෂයක් හරහාම යන්න ඕන පුතේ. හරි. බලන්න ඒක යන්නේ නැත්නම් අඳින්න එතන. එනවද ළමයි එක ගැටලුවක් තියනවද ඒකේ? නෝම එනවනේ. හරිද? ලක්ෂ හරහාම යන වෘත්තය. හරි නේද? දැන් මොකක්ද මේ කියන්නේ? ඔබේ නිර්මාණය ඇසුරේ මූල ධාතුන්හි අගේ ආසන්න පළමු දශම ස්ථානට ලියන්න. නිර්මාණය ඇසුරෙන් හරි සන්නිකර්ෂ නිර්මාණය කියලා නෙමෙයි කියන්නේ. මේක භාවිතා කරලා මූල ධාතුනේ අගේ ගන්න. මූල 13ක් ගන්න. අපි මුකුත් මේකේ ලකුණු කරේ නෑනේ නේද? මූල ඒවා මේවා නෑ. ඒ කරන්න තියෙන්නේ මෙහෙම මූලාගයක් හොයන්න තියෙනවා නම් බලන්න කොහෙන් හරි මේ පයිතගරස් දාගන්න ඍජුකෝණී ත්‍රිකෝණයක් යොදා ගන්නකො. ගොඩක් වෙලාවට පයිතගරස් තමයි දාන්න තියෙන්නේ. ඔයගේ ගණන් වල මූලාගයන් හොයන්න තියෙනවා නම්. ඒ පයිතගරස් දාන ත්‍රිකෝණය හොයන්නේ අපිට ගානේ අර දිගවල් දුන්නා නේද? සෙන්ටිමීටර 6යි 4යි එහෙම දුන්නානේ. අන්නේ දිගවල් භාවිතා කරලා. OXY කියන දිග සෙන්ටිමීටර 6යි. එහෙමනේ අපි සෙන්ටිමීටර 6කින් ඡාපය යන්නේ. OX කියන දිග සෙන්ටිමීටර 4යි නේද? ඇයි වෘත්තය අරයනේ. අරය 4ක් අරගෙන යන්නේ කිව්වේ. එහෙනම් මෙන්න මෙතන ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා මේ. OXY කියන ඍජුකෝණී ත්‍රිකෝණය. එතන අංශක 90යි නේ පුතේ. එහෙනම් මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයට පයිතගරස් දාලා බලන්න. මොකද වෙන්නේ කියලා. පයිතගරස් දාන්න යන්නේ පුතේ. OXY කියන ත්‍රිකෝණයට. તો කර්ණය වෙන්නේ OY නේද? අපි OY කියන දිග ගානේ දුන්නේ නැහැ. ඒක නිසා ඒක දාන්න යන්න එපා. ගොඩක් වෙලා ඒ කරන්නේ මේකේ දිග මැනලා ඒක දාලා ඒකට වර්ග කරනවා. එතකොට උත්තර හොයන්න බෑ පුතේ. අපිට මැනපු දිගක් දාන්න එපා වර්ග කරන්න. අනිවාර්යෙන් ගානේ දුන්න දිගවල ටික විතරයි ගන්න. අරකට මම OY කියලාම දාගන්නවා. ඒතර OY වර්ගය සමානයි අනිත් පාද දෙක වෙන්නේ එතකොට 6 වර්ගය එකතු කිරීම 4 වර්ගය. කොහොමද එන්නේ? 6 වරක් 6 36යි 4 වරක් 4 16යි. 36 16 එකතු වුණාම 52යි නේ. OY වර්ගය සමානයි 52යි. right. මේකේ වර්ගය මම අයින් කරන්න එහා පැත්තට වර්ග මූලය දානවා නේද? 52 වර්ග මූලය ගත්තා. දැන් 52ට වර්ග මූලයක් නෑ නේ පුතේ. මේ 52 කියන ඉලක්කම අපිට අර ගානේ දුන්න අගයෙන් ලියන්න බැරිද? ඒ කියන්නේ මූල 13 භාවිතා කරලා. අර කරණී අකිල කරණී කියලා එකක් ඉගෙනගෙන තියෙන පුතේ වල. 13 වරක් 52කට නැද්ද? කියනවා නම් කීයද 13 වරක්? 4 සර්. 4. good. 13 වරක් 4 52යි නේ පුතේ. නේද? එහෙනම් මේ 52 වෙනුවට ලියනවා පුතේ මූල 13 ගුණ කිරීම 4 කියනවා. හරි. එතකොට දැන් ඊළඟට බලන්න එහෙනම් මූල 13ට වර්ග මූලයක් නැහැනේ හරියටම. එයා මූල 13 කියලාම ලියනවා. 4 වර්ග මූලය
2යි කියලා යාව වර්ගමූලයෙන් එළියට ගන්න. මෙන්න මූල 13 කියන එක මම ගන්නට ගත්තා. මොකද එයා අපිට ඇහුවේ මූල 13 උත්තරේ. මෙන්න එයාව මම ගත්තා. එහෙනම් දැන් කරන්න තියෙන මූල 13 තනි කරන්න. මෙතන පුතේ OY හරි. දැන් තමයි OY කියන දිග මැනලා ලියා ගන්න ඕනේ. දැන් ලියා ගන්න පුතේ OY. මොකද අපිට මූල 13 අවශ්‍ය කෙනා ගත්තනේ. ඒ හින්දා මූල 13 මේ OY කියන දිග මැනලා ලියමු. පුතේ මැනලා මට කියන්න බෑ නේද පුතේනේ? කීය දෙන්නේ? O ඉඳලා y ට 7.3යි සර්. 7.3යි. හරිද? 7.3යි 2යි ඔය ඕන එකක් ගන්න. 7.3යි කියලා දාන්න. මෙන්න OY වෙනකොට 7.3. දැන් මූල 13 තනි කරමු. වැඩි කිරීම දෙක අයින් කරන්න බෙදීම දෙක. රහ පැත්තත් දෙකෙන් බෙදෙනවා. එහෙනම් මූල 13 සමානයි 7.3 දෙකට බෙදලා බලන්න කීය දෙන්නේ? පළමු දශම ස්ථානයට ගන්න කියලා කිව්වේ. ඒතර එකක් තිබ්බනම් ඇති. 7.3 දෙකට බෙදුනහම දෙවරක් 3 6යි නේ. 3.6යි සර්. එකක් ඉතුරුයි. දශම දෙක තිබ්බා 13ට දෙවරක් 6යි නේ. දෙවරක් 6 12යි. කොහොමනේ ඉන්නේ? 3.6යි. මෙන්න උත්තර. බලන්න කරපු වැඩේ. ගානේ දීලා තියෙන දිග භාවිතා කරලා තමයි පයිතගරස් මේ අපි මයින දිගවල් ගන්නෙ නැහැ. හරි. ඊට පස්සේ අපිට ගානේ හොයන්න කියන මූල ලකුණ ආවට පස්සේ තමයි එහා පැත්තට දැමෙන්නේ. මයින එකක් නෙනේ. ඊට පස්සේ තමයි මම ඒකට ආදේශ කරේ. නැත්තම් ගොඩක් අය කරන්නේ මෙතෙන්ටත් ඔය දැන් 7.3 ආදේශ කරගන්නවා. 7.3ක් මොකද කරන්නේ? වර්ග කරගන්නවා. ඒක වර්ග කරලා ඊට පස්සේ සේරවන්තම ඉලක්කම් ආයේ මූල 13ක් හොයාගන්න බෑ. ඉතින් එච්චර කරදර වෙන්න ඕනේ නැහැ නේ. දීලා තියෙනවා වර්ග කරලා මූල ගාන හොයාගෙන ඊට පස්සේ අනිත් එක මැල්ලලා දාන්න. එච්චරයි. හරි? ඔහොමයි කරන්න තියෙන්නේ. මේ බොහොම මීට කරේ පුතේ මොකද ඔයාලා නිර්මාණමය දැන් ටිකක් අලුත් නේ ටිකක් අමාරුයි. ඉන්න මේ මීට කරේ. හරිද? තව ගානක් අපි හදමු එහෙනම්. නිර්මාණ තව ටිකක් අපිට හදන්න වෙනවා පුතේ. නැත්නම් ඔයාලට ලකුණු 10න් 10ම මේකේ ගන්න ඕන. නැත්නම් අපිට අමාරුයිනේ නේද? අනිවාර්යෙන් 10න් 10ම try කරන්න ඕන මේක ගන්න. මේ පේපර් ක්ලාස් එකට සම්බන්ධ වීම අඩුයි. සම්බන්ධ වෙන්න නැත්නම් පුතේ ඔය ගණන් පේපර් ක්ලාස් එකේ හැදෙනවනේ. පළවෙනි කොටසට නම් ගොඩක් වෙලාවට ඔයාලා එනවා. අර දෙවෙනි කොටස අමාරුයිනේ. ඉතින් එන්නේ නැහැ. නේ ඒක හදාගන්න බෑ. ඉතින් හදාගන්න බැරි හින්දා නේ නම් ඒකට එන්න ඕනේ. ඇවිල්ලා කොහොමද හදන්නේ කියලා දැනගන්න. පළවෙනි කොටස සම්බන්ධ වෙනවා. දැන් මම මේකේ පළවෙනි කොටස අලුත් පේපරයක් ආයෙ දානවා. හැබැයි කලින් පේපරෙත් තව ගණන් ඉතුරුයි. සම්බන්ධ වෙන්න හරි. වෙන වෙන වැඩ දාගන්න එපා ඉතින් ඉරිදට. එවිලට. පැය දෙකයිනේ. සම්බන්ධ වෙන්න පන්ති. මම සමහරවල්ලාට නිකන් කරද්දි නේද? එහෙම සම්බන්ධ වෙන දෙයක් තියෙනවා. right. ඊළඟට අපි ගානක් හදමු. මම ගානක් දාන්න. බලන්න දැන් තනියම හදන්න උත්සාහ කරමු. බලන්න පුතේ මෙන්න ගන්න. බලන්න අදින්න. ඇඳලා WhatsApp කරන්න බලන්න පුළුවන් නම්